සුබ දවසක් හැමෝටම. ඔයගොල්ලෝ හැමෝම ඉතාම සාදරයෙන් පිළිගන්නවා දිනසියේ අපේ ඉංග්‍රීසි පාඨමාලාවේ 25 වෙනි පාඩමට. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 51 වෙනි ක්‍රියාපදයේ සිට 60 වෙනි ක්‍රියාපදයේ දක්වා. මට පොඩි විශේෂ කාරණයක් අද කියන්න තියෙනවා. මම මේ වචන 10 පිළිබඳ කතා කරලා අවසානයේදී ඒ ගැන කතා කරමු. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න විශේෂම කාරණයක්. වචන 10ට අපි පිවිසමුකෝ. හොඳයි. 51 වෙනි වචනේ run. ඇහෙනකොටම අපිට එකපාරට නිකන් මේ පුද්ගලයෙක් සතෙක් දුවනවා. වේගයෙන් පොළොව මත අඩි තියමින් මූව් වීමක්. තැනකින් තැනකට ගමන් කිරීමක් තමයි මේ දුවනවා කියලා කියන්නේ. ඔව්. ඊට අමතර මොනවද දුවන්නේ? අනේ ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕන. මේක දන්නවනේ he is running. She is running slowly. ඒක දන්නවා. මේ දුවනවා කියන වචනේ ඊට වඩා කොහෙටද අපිට භාවිතා කරන්න පුළුවන්? ඒකත් මෙතනින් පොඩ්ඩක් ඉගෙන ගමු. Machines. එහෙම නැත්නම් engines දුවනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා කියන එකට අපි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම යම්කිසි ෆිල්ම් එකක්, වැඩසටහනක්, කම්පිටිෂන් එකක්, කියන්නේ තරගයක් දුවනවා. මේ වැඩේ කිරීගෙන යනවා කියන අර්ථයට ගන්න පුළුවන්. ඒ වගේම මෙහි යෙදුමක් තියෙනවා these days we are running out of money. එතකොට අපි මේ ටිකේ ඉතින් ඇත්තම කතාවක් නේද? සල්ලි නැතුව තමයි මේ ටිකේ අපි දුවන්නේ. ඉතින් ඒ වගේ යමක් කරගෙන යනවා කියන අර්ථයටත් මේ run කියන එක පාවිච්චි කරනවා. ෆිල්ම් එකක් දුවනවා. එන්ජින් එකක් දුවනවා. එතකොට අර මිනිස්සු කකුල් දෙකෙන් දුවනවා. සත්තු කකුල් හතරෙන් දුවනවා වෙන්න පුළුවන්. V1 run, V2 ran, V3 again run. Verb ing running, verb singular runs. අපි යමු ඊළඟ වචනයට. Verb number 52. Say. මේක ඊටාම වැදගත් වචනයක්. තේරුම් ගන්න ඕන මේකට සමාන වචන තියෙනවා. Say කියන්නේ කියනවා. හරි. එතකොට tell කියන්නේ ඔව් ඒත් කියනවා නේද? Speak කියන්නේ කතා කරනවා. Talk කියන්නේ ඒත් කතා කරනවා. එතකොට මේ අතරේ say කියන වචනේ අපි කොහොමද වෙන්ව හඳුනාගන්නේ? say කියන්නේ කෙනෙක් කියන දේ. දැන් කෙනෙක් කියනවා මට මෙන්න මෙයා මෙහෙම කියනවා කියන එයා වචන පිට කිරීමට කියන්නේ අපි tell. එයා ඒ කියන වචන වලින් එයා අදහස් කරන දේ යම් මතයක් ඉදිරිපත් කරනවා. අන්න ඒක තමයි say. තව ටිකක් ඉදිරියට යමු. අපහැදිලි නම් ඒක තේරෙයි තව ටිකක් ඉස්සරහට යනකොට. දැන් බුදුන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. එතන මම අදහස් කරන්නේ මේ බුදුන් වහන්සේ මේ කාට හරි කියන ඒ කායක හරි කතා කරන ඒක නෙමෙයි. උන්වහන්සේ දරන මතය. The Buddha says. ඉතින් බුදුන් වහන්සේ දැන් නෑනේ අතරම කියන්නේ. නේ එහෙම ප්‍රැක්ටිකලි බැලුවොත් දැන් කියන්නේ උන්වහන්සේ නැහැනේ. එහෙනම් මම කියන Buddha says. බුදුන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. බුදුන් වහන්සේ මෙහෙම මතයක් ඉදිරිපත් කළා. Buddha said. මට කියන්න බෑනේ Buddha told me කියලා. බුදුන් වහන්සේ මට කිව්වා නෑනේ මම හිටියේ නෑ ඒ කාලේ. පැහැදිලිද දැන්? හරි. එතකොට කෙනෙක් තව කෙනෙකුට කියනකොට අපේ වාක්‍ය තුල ඒ කියපු කෙනයි අහන කෙනයි දෙන්න සඳහන් වෙන වෙලාවට අන්න tell පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම ඔයාලට කියන්න පුළුවන් okay. You can say something about this lesson. After you watching this video, you can say something. What මොනාරි කියන්න? It means comment your idea. You tell me, ඔයා මට කියන්න, එයා මට කිව්වා. He told me. Tell me something. මොනාරි කියන්නකෝ. ඒත් හරි. ඒක වෙනයි. What do you say? මොනවද ඔයා කියන්නේ? ඒක හරි නෑ මොනවද ඔයා හිතන්නේ මොකක්ද ඔයාගේ අදහස? ඔය say කියන වචනෙත් එක මට මතක් වෙනවා. I say. අපේ ලංකාවේ ඉස්සරම සුදු අපේ අයට අපි හිතමුකෝ එන්න කෝ අමාරුවෙන් කියනවා කොමරි ගැට ගහලා එන්න කෝ. දැන් අපේ සිංහල කට්ටියට තේරෙන්නේ නැහැ. එතකොට සුද්දගෙන් කියවනේ I said come. මොකද මං කියන්නේ එන්න කියලා. හරි. I said come. එතකොට අපේ අය හිතුවා මේ I say කියන්නේ මේ ආමන්ත්‍රණයක් කියලා. නේ? ඒක එහෙමම හැදිලා සිංහල භාෂාවට එකතු වුණා. I say මෙහෙ එනවා. I say මෙහෙ අන්න. ඉතින් බලන්න හැදිච්ච හැටි සිංහල භාෂාවට ආපු ඒවා. හරි. හොඳයි. එතකොට V1 say, V2 said, V3 said. Verb ing saying, verb singular says. Verb number 53. See, පෙනෙනවා, දකිනවා, මුණ ගැහෙනවා, දර්ශනය වෙනවා.
see කියන වචනේ look කියන වචනේ අතර වෙනසත් එක්ක හඳුනා ගන්න මෙතනදී. look කියන්නේ බලන්න. look at me. මගේ මුණ දිහා බලන්න. look at that. look at this. මේ වෙන look at this board. මේ board එක දිහා බලන්න. එතකොට ඒ වගේ මම කියන now you can see this board. ඔයාලට පේනවා මේ board එක. see කියන්නේ අපි හිතාමතා බලනවා නෙමෙයි. දැන් උදාහරණයකට මම කැමරා එක දිහා බලන් ඉන්නකොට ඊට පිටිපස්සේ මගේ කණ්ණාඩිය මට පේනවා. මොකද මේ මට ලොකු කැමරා නැහැ. ඉතින් මේ මම ওই ෆෝන් එකකින් තමයි මේ රෙකෝඩ් එක කරන්නේ. ඒකට දැන් ෆෝන් එකේ කැමරා එක මගේ පැත්තට ඇරෙවුවාම මට පේන්නේ නැහැ නේ මාව. දැන් කලින් ඒ වගේ අකරතැබ්බ ගොඩක් වුණා. මම වීඩියෝ එක කරලා විනාඩි 45ක් විතර ඇවිල්ලා බලනකොට ෆෝන් එක ඕෆ් වෙලා තිබිලා තියෙනවා. දන්නේ නැහැ ෆෝන් එක ඕෆ් වෙලා කියලා. ඉතින් ඒ නිසා මම දැන් මොකද කරලා තියෙන්නේ පොඩි කණ්ණාඩි කෑල්ලක් එහා පැත්තේ හයි කරලා තියෙනවා මේ මාව පේන්න. අන්න මට පේනවා මාව. මම කැමරා එක දිහා බලන් ඉන්නවා. ඒ වගේම පොඩ්ඩකට එහා පැත්තෙන් කණ්ණාඩියෙන් මට මාව පේනවා. පැහැදිලිද දැන් මම කියන එක? පේනවා. හොඳයි. V1 see, V2 saw, V3 seen, verb ing seen අර ඒ දෙක ටිකක් ළඟ වගේ V3 seen අල්නයන් අගට සද්ද වෙන්නේ verb ing අගට බිඳුව seen ළඟ ඊළඟ එකත් එක වගේ ටිකක් sees හැබැයි අගට s එක සද්ද වෙනවා. හොඳයි. ඒතර ලස්සන පුරුදු වෙන්න ඕනේ කොහමද? see so seen sees. ඉතින් චූටි වෙනස්කම් ටිකක් අග සිද්ධ වෙන්නේ වචනේ හොඳට ප්‍රැක්ටිස් වෙන්න. okay we will see. මොකක්ද කිව්වේ? අපි බලමු. ඉතින් ඕගොල්ලෝ හොඳට මේ කෝස් එක ෆලෝ කරගෙන ගියොත් හදිස්සි වෙන්නේ නැතුව කලබල නැතුව පිළිවෙලින් එකින් එක හොඳට කරගෙන ගියොත් අපිට අනාගතයේදී ඔබ තුල විශාල දියුණුවක් දකින්න ලැබෙයි. we will see. අපි බලමු. verb number 54 sell. මිනිසා මුල් යුගය තුල භාණ්ඩ හුවමාරු ක්‍රමයට ගනුදෙනු සිද්ධ කළා. හාල් දීලා මිරිස් ගත්තා, ඉඟුරු දීලා මිරිස් ගත්තා නේද? එහෙම කතාවක් හැදිලා තියෙන්නේ. ඒ වගේ වුණා. හරි. ඊට පස්සේ මොකද වුනේ? මුදල් භාවිතය මිනිසා තුළට ආවා. ඊට පස්සේ ඉඳලා මිනිස්සු එක එක භාණ්ඩ විකුණන්න පටන් ගත්තා. ධනය විදියට රැස් කළේ මුදල්. ඊට කලින් ඉතින් රන් රිදී මුතු මැණික් ඒවත් තිබුණා. ඒ වගේම සත්තු හොමාරු සිද්ධ වුණා. පස්සේ කොහොම හරි මුදල් මිනිසාගේ භාවිතයට නිර්මාණය වුණා. ඉතින් එදායින් පස්සේ දැන් ඉතින් මේ විකිණීම් කෙරෙන්නේ මුදලට. හොඳයි. තාමත් ඉතින් හොමාරු කතන්දර සිද්ධ වෙනවා. දැන් ඊතර මේ සෙල් කියන පදේ මහලුකු විස්තරයක් නැහැ විවිධ තැන්වලට භාවිතා කරන්න. එකම දෙයයි විකිණීම. නමුත් මට පොඩි දෙයක් මෙතන කියන්න මට හිතුණා. ඔයගොල්ලෝ පටල ගන්න එපා මේ සෙල් කියන පදයට එක සේල් කියන පදය. සේල් කියන්නේ noun එක. විකිණීම අලෙවිය. දැන් මම කියනවා this car is for sale. මේ කායක විකිණීම සඳහා තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අර අතන කාර් එකක් තියෙනවා විකුණන්න. there is a car for sale. මට ඕන මේ කාර් එක විකුණන්න. එතකොට මම කොහොමද කියන්නේ? I want to sell this car. He sold his car. එයාගේ කායක වික්. මම මේ කායක විකුණන්න හදන්නේ යන්නේ. I'm going to sell this car. එයා කාර් එක විකුණයි. I think he will sell that car. V1 sell, V2 sold, V3 sold, verb ing selling, verb singular sells. Verb number 55 send. Send කියනකොට යම් කිසි පුද්ගලයෙක් සතෙක් වස්තුවක් විසින් තවත් යම් කිසි පුද්ගලයෙක් සතෙක් වස්තුවක් මේ ලෝකේ ඕනෑම දෙයක් තවත් කෙනෙක් වෙත තවත් තැනකට යවනවා කියන අර්ථය තමයි මේ තියෙන්නේ. දැන් මට කතා කරලා අහනවා කට්ටිය එක එක රටවල් වලින් කතා කරත් sir I'm calling from Poland, England, Canada, New Zealand, Netherlands මෙහෙම කියලා මට කියනවා I heard about your DVD and book pack so I want to buy that. Can you send me that pack? මම කියනවා yes I can send you by the government mail. ඉතින් මේ send යවනවා. Already I have sent that email. මම දැනටමත් ඒ ඊමේල් එක යවලා තියෙන්නේ. මම යවුවා I sent that email. මම ඒක යවන්නම් ඉක්මනින්. I will send that email soon. ඒ යවනවා කියලා අපිට send කියනකොටම එකපාරට මතක් වෙන්නේ ඊමේල් එකක්, ලිපියක්, මැසේජ් එකක් නැහැ. පුද්ගලයෙක්ව තැනකට යවනවා කියනකො ඒත් පුළුවන් අපිට. යව එතෙන්ට යවන්න. Send that guy to the head office. head office එකට යවන්න යාව. verb number 56 show. සමහරු show පෙන්නනවලුනේ.
සමහරු කියනවා කතාවට ෂෝ පෙන්නනවා. ආයෙ කියනවා මේ අපි ෂෝ එකක් බලන්න යමුද? අපි ඊයේ ගියා ෂෝ එකක් බලන්න. මෙහෙම කතා වුණා ඉස්සර. දැන් නම් එහෙම කතා වෙන්නේ නැහැ. මං හිතන්නේ මේ විදිහට කාලයක් කතා වුණා. ඇත්තට මේ ෂෝ කියන වචනේ තේරුම ඒගොල්ලෝ අතරේ තිබුණා. නමුත් ඒක අර ඉංග්‍රීසි භාෂාවට සාපේක්ෂව භාවිත කළා නෙමෙයි සිංහල භාෂාවට අනුව අර ෆිල්ම් එකට තමයි ෂෝ කිව්වේ. ඉතින් හරි තව සමහරු ඒ අයගේ පෙනුම අර ටිකක් අමුතු විදිහට පෙන්නනකොට ඔන්න ෂෝ එක දානවා. එහෙමත් කියනවා නේද? කොහොම වුණත් මේක ඉංග්‍රීසි භාවිතයට අනුව ෂෝ කියන්නේ පෙන්වනවා. කෙනෙක් කියනවා මගේ අත කැපිලානේ මේ තුවාල වුණා බලන්නකො. show me your hand please. show me. පෙන්නන්න. please show me. I show you my hand. ඉතින් show කියන්නේ පෙන්වනවා, පෙන්눔 කරනවා, යමක් දර්ශනය කරනවා, පිළිඹු කරනවා. පොඩි ළමෙක් දැන් අපි හිතමුකෝ කියන මොනවද වගේ අතේ තියෙන්නේ? no nothing. what is in your hand? මුකුත් නැහැ. please show me your hand. අග අත පෙන්න. පෙන්නන්න. show. පෙන්වනවා වගේම පෙන්වන්න කමාන්ඩ් එක. කොහොමද ඔයගොල්ලන්ට මම කමාන්ඩ් පාඩමක් ක්‍රියාපද අවසානයේදී කරනවා. ඕනම ක්‍රියාපදයක් මතක තියාගන්න කෙනෙකුට කමාන්ඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් V1 එක. go කියන්නේ යනවා නම් කෙනෙකුට කිව්වොත් go කියන්නේ යන්න. දැන් come කියන්නේ එනවනේ. ඉතින් කෙනෙකුට කියන you come එන්න අන්නේ. V1 එක use කරන commands. open the cupboard and show. cupboard එක කරලා පෙන්නනවා. ඊට පස්සේ මෙහෙම අතින් point කරලා that one is my car. අතින් පෙන්නනවා. I want to show you my new car. come. කියලා එකගෙන ගිහිල්ලා පෙන්න. V1 show, V2 showed, V3 shown. verb ing showing, verb singular shows. පැහැදිලිද? He shows his talents. He shows his money. He shows his power. verb number 57 පිළිබඳව පැහැදිලි කරන්න විනාඩියක් ගන්න වෙලී මට මතක් වුණා මෙන්න මෙහෙම දෙයක්. දවසක් පැලමැති හේනේ අකාල මහවැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ වායන තුරු හිටී පියවර හිටියා ඔබ අම්මේ. verb number 57 sing ගායනා කරනවා. V1 sing, V2 sang, V3 sung, verb ing singing, verb singular sings. I sang a part of song of very famous singer Visharada Gunadasa Kapugi. verb number 58 hi Kumari, come and sit here. come and sit here. come and sit down. එහෙනම් පටල ගන්න එපා. sit and sit down එකම සමානයි අර්ථය භාවිතයේදී sit ට පස්සේ මොනවා හරි ඒ වාඩි වෙන තැන එන්න පුළුවන්. sit here. එයා වාඩි වෙලා හිටිය සෝෆා එකේ. he sat on sofa. එයා බලන්න මොනවද කරන්න කියලා මෙහෙම බලලා කියනවා එයා ඉඳගෙන ඉන්නේ. he is sitting down. ඒතර මෙතන වචන දෙකේ තේරුම මම සරලව කියන්න. sit කිව්වොත් sit කියලා සමහරවිට තවත් දේවල් ටිකක් එකතු වෙන්න පුළුවන්. sit there, sit on ඒ වගේ sat on. අපි අද ඉගෙන ගන්නේ මේ sit පදය. හරි. ඒතර කෙනෙකුට කියන්න බලන්න okay come and sit here. එහෙම නැත්නම් please sit down. sit down ගාම එතන ඒක ක්‍රියාව ප්‍රැක්ටිකල් පැත්තට ඉන්නේ. එතන වාඩි වෙන්න කියලා කියන එක. අරකට එහෙම තමයි. ඉතින් වාඩි වෙන එතනින් අවසන් වෙනවා වාක්‍ය ගොඩක් දුරට. please sit down. කරුණාකරලා වාඩි වෙන්න. sit කියන පදේ තියෙන ඒකමයි. නමුත් sit පස්සේ නොයෙක් දේවල් එකතු වෙන්න පුළුවන්. ඒක හරිය අපිරිසිදුයි. I can't sit there. මට එතන වාඩි වෙන්න බෑ. හරි. මට දැන් හිතන්නකෝ මගේ මෙතන අමාරුවක් මොකක් හරි වෙලා එතකොට මට ඉඳ ගන්න බෑ. මේ තුනටියම I can't sit down. ඒකට sit down. ඉතින් මේ පුංචි වෙනසක් මෙතන තියෙන්නේ. transitive intransitive කියලා කියනවා. මෙතනදී සමහර ක්‍රියාපද තියෙනවා. ඒ ක්‍රියාපදෙන් පස්සේ මුකුත් එකතු කරන්න නැහැ. ක්‍රියාවට අදාළ වෙන. ක්‍රියාව කරන්නේ මම. ක්‍රියාවට අදාළ වෙන දෙයක් නැහැ. හරි. ඒවා අපි ඉදිරියේදී ඉගෙන ගමු. ඒ අනුව තමයි ওই වෙනස්කම් තියෙන්නේ. ඉතින් ඔය මුකුත් ඉගෙන ගන්න නැතුව කල්පනා කරනවා තේරුම් දැනගෙන sit කියන්නේ වාඩි වෙනවා, sit down කියන්නේත් මොකක්ද ඉතින් මේකේ වෙනස? ඉතින් ඔය වෙනස ඔය වචන දෙක බැලුවට ඒ වචන අර්ථවල වෙනසක් නෙමෙයි තියෙන්නේ.
එය භාවිතා කිරීමේදී අවස්ථාව අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. V1 sit, V2 sat, V3 sat, verb ing sitting, verb singular sits. Verb number 59. ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක් මගේ ජීවිතේට මේ ලැබලා තියෙන කාල සීමාවේ ඉතාමත්ම අඩුවෙන් ලැබෙන දෙයක්. sleep. නිින්ද sleep නිදා ගන්නවා. නිින්දට වැටෙනවා. නිදා ගන්න යනවා. අපි විවිධ ආකාරයෙන් කියනවා. හරි. ඉතින් sleep nap කියන්නේ පොඩි නිින්දක්. හරි. පොඩි නිින්දකට අඩ නිින්දට කියනවා. sleep කියන්නේ මේ කොහොම හරි නිදා ගන්නවා ක්‍රියාපදයක්. ඉතින් මේක භාවිතා වෙනවා මිනිස්සු නිදා ගන්නවා, සත්තු නිදා ගන්නවා, ගහකොළ නිදා ගන්නවා. හොඳයි. ඒතර sleep කියලා එකෙන් අදහස් කරන්නේ පුද්ගලයා මේ පියවිසියෙන් ඉන්න කෙනා නිින්දටපත් වීම සහ ඒ ක්‍රියාව කරගෙන යනවා. ඉතින් මේකෙත් මහා ලොකු දෙයක් නෑ කතා කරන්න. විශේෂම දේ තියෙන්නේ මේ සම්බන්ධ කියන්න ඇඩ්වයිස් එකක් විතරයි. නිින්ද අපිට අවශ්‍යයි. We need sleep. ඒක දෙන්න මනසට හිතට විවේකයක්. නිින්ද කියන්නේ එහෙම දෙයක්. හරි. V1 sleep, V2 slept, V3 slept. Verb ing sleeping, verb singular sleeps. The last one. Verb number 60. Can you speak in English? Can you tell me English? Can you talk with me in English? Can you say English? මොකද්ද ගැලපෙන්නේ? I can talk English. I can tell English. I can say English. I can speak in English. මොකද්ද ගැලපෙන්නේ? මොකද්ද මැච් වෙන්නේ? Speak. එහෙනම් අර කලින් කිව්වා say ඒ කියනවා යම් මතයක් දරනවා. යම් අදහසක් ඉදිරිපත් කරනවා. මෙතන කියන්නේ මේ මුව එහා මෙහා කරමින් තොල් දිව දත් උගුර භාවිතා කරමින් වචන පිට කිරීම. ඒකට අපි කියනවා කතා කරනවා. speak කතා කරනවා. මම කතා කරන කොටස විතරයි ඔකට අදාළ. මම තවත් කෙනෙක් එක්ක කතා කරන ඒ දෙදෙනාගේ කතාවට කියනවා talk. පැහැදිලිද? කෙනෙක් එක්ක කතා කරනවා කියන එක එයා තව කෙනෙක් තව පිරිසක් ඈඳලා ඒත් එක්ක එකතු කරලා අදහස පිට කරද්දී අපි පාවිච්චි කරන්නේ talk. TALK talk. හැබැයි මේ කියන්නේ ඒක පාර්ශවීය තමන්ගේ කවුරු හරි එක්ක තමයි කතා කරන්නේ. කාරු හරි පිරිසකට තමයි ආමන්ත්‍රණය කරන්නේ. දැන් උදාහරණයක් ගන්නකො. දැන් සෙනඟ ගොඩක් මෙහෙම ඉන්නවා. Hi. Good evening ladies and gentlemen. Today I'm going to speak. Today I'm going to speak. මම අද කතා කරන්න යන්නේ. Today I'm going to talk නෙමෙයි. We are going to talk about some important topic. එතකොට අපි කතා කරන්න හදන්නේ දැන් කට්ටිය එකතු වෙලා. මම කතා කරන්න හදන්නේ I am going to speak. කතා කරනවා තමයි talk කියන්නේ, speak කියන්නේ. speak කියන්නේ මම කතා කරනවා. තව කෙනෙක් කතා කරනවා. පුද්ගලයෙක් කතා කරනවා. අපි කතා කරනවා මමයි තව කෙනෙක් සහ තව පිරිසක් එක්ක අපි එකට මම අදහස් පිට කරනවා. එහෙන් අදහස් වෙනවා ඒ talk. discuss වෙන්න පුළුවන් සාකච්ඡා. tell කෙනෙක් කෙනෙකුට කියනවා. ඔව් එයා මට කියනවා මේ රුවන් මෙහෙම. දැන් පිරිසක් මෙහෙම ඉන්නකොට මම රුවන් කමල් ජිනදාස සිරිපාලක ගා නෑ මේ කොටම මේ අහගෙන ඉන්න මං කතාවක් කරනවා. කතාවට කියනවා ස්පීච්. හරි. එතන ස්පීච්. බලන්න ඉතින් මේ විදිහට vocabulary එක හැදෙන්න ඕන. හරි. ඉංග්‍රීසි ටික දියුණු වෙන්න නම් මැනේජ් කරගන්න නම් ඒ ආශ්‍රිතව පවතින සුළු වෙනස්කම් ඇතුව ඒහා බැඳුණු අනිත් වචන ටිකක් තියෙන්න ඕන. එක වචනයක් ඉගෙන ගන්නකොට. ඒ වගේම අපි polite විදිහට යම් ආයතනයකට කතා කරලා මට Mr. සිරිපාලට කතා කරන්න පුළුවන්. Can I speak to Mr. සිරිපාල? එහෙමත් අහන්න පුළුවන්. V1 speak, V2 spoke, V3 spoken. අන්න spoken English. ඒ මොකද්ද? ඒ V3 adjective, right? Speaking skill. අන්න එතනදී speaking adjective එකක්. verb ing. අතනදී V3 adjective එකක්. ඒ වෙනම පැත්තක්. හරි අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. මෙතන එතකොට verb ing speaking, verb singular speaks. එහෙමනම් ඊළඟ දවසේ අපි මුණ ගැහිමු ඊළඟ වචන 10න්. මට කියන්න දෙයක් ඉතුරු වුණා. මම මුලින්ම ඔයාලට කියපු දේ මම පහුගිය දවස්වල මෙන්න මෙහෙම කතාවක් කිව්වා මතකද? ටිකක් මේ සමාජය ගැන මම ගොඩක් කලකිරිලා ඉන්න කෙනෙක් විදිහට කතා කරා බහුතරයක් ගැන. නමුත් මම ඒ අවසානයේදී කිව්වා
අපේ මනුස්සකම අපි පවත්වාගෙන යමු. බොහොම ටික දෙනෙක් හෝ මනුෂ්‍යත්වයෙන් පිරුණු පිරිසක් ඉන්නවා ඒ අපේ මනුෂ්‍යත්වය හඳුනා ගන්නට. ඒ නිසා ඒ ඇති. ඉතින් ඒ දේ ඇත්තටම මේ වගේ කියලා හිතුණා. ඊයේ පෙරේදා දවස් ටිකේ මට කීප දෙනෙක්ම කතා කළා ලන්ඩන් වල ඉඳන් වගේම ඕස්ට්‍රේලියා වගේ රටවල් වලින් මේ සම්බන්ධව. මට තව රටවල් ගණනාවක ඉන්න අය ඉන්නවා මගේ ඔන්ලයින් දැනට කලින් පටන් ගත්ත කෝසස් වල. ඒ අය පහුගිය දවස්වල සෑහෙන දේවල් ටිකක් කළා මගේ මේ වැඩ කටයුතු වලට සහයෝගයක් විදිහට. මොකද මේ කාල සීමාව තුළ අපේ ක්ලාසස් නැහැ. ඉතින් ඇකඩමි එක මගේ වහන්න වුණා. එතන ලක්ෂ 80ක් විතර පාඩු වුණා. කරන්න දෙයක් නැහැ. ඔහොම ඉන්නකොට දැන් මේ වෙලාවේ විශාල ළමයි ප්‍රමාණයක් සහ ලංකාවේ විශාල පිරිසක් අසරණ වෙලා ඉන්නවා. හරියට ජොබ් එකක් නැහැ. තිබුණු ජොබ් එක වැටලා නම් වෙන එක ජොබ් එකක් ඉන්ටර්විව් එකට යන්න විදියක් නැහැ. හරි සමහර කම්පැනිස් වහලා දැන් ඒතර අලුත් තැනක ජොබ් එකක් ගන්න යන්නේ. ඉංග්‍රීසි ප්‍රශ්නයක් අතෙන්න කොහොම හරි පැනගෙන හිටියා කියන්නකෝ. හරි. ඉතින් දැන් ආයෙ අලුතෙන් තැනකට යනකොට ආයෙත් ඉන්ටර්විව් එකකට ඉතින් ඉංග්‍රීසි. ඉතින් ඒ වගේ ළමයි සහ වැඩිහිටි සියලු දෙනාටම මේ අමාරු වැටිච්ච වෙලාව නිසා මම මෙහෙම ප්‍රී කෝස් එකක් කරන්න හිතුවා. මම අර පොඩි කතාවක් කිව්වා මේවා බලනවා දහස් ගණන්. නමුත් කී දෙනාද කමෙන්ට් කරන්නේ? කී දෙනාද අඩු ගානේ thank you කියලාවත් කමෙන්ට් එකක් දාන්නේ? කතා කරපු කීප දෙනෙක් කිව්වා අනේ සර් ඉතින් නිතරම අපි කමෙන්ට් නොකලට සර්ට කතා නොකලට මැසේජ් නොකලට හිතින් හැමදාම පින් දෙනවා. ඉතින් මට සෑහෙන අප්සෙට් ගියා මට. යෝ මම මේ කියපු දේ මේ ඒ තුලින් අර එහෙම කෙනෙකුට හිත රිදුනා නම් දැන් කොහොම ඇත්තටම නොකර ඉන්න කෙනාට අදාළ නැහැ. මම ඇත්තටම ඔක මේ මට thank you කියලා ඕනකම නිසාවත් මට කමෙන්ට් එකකින් මාව වර්ණනා කරගන්නවත් හිතලා නෙමෙයි. මේ සමාජයට දුන්නේ යමක් පිටින් ගත්තාම අඩුම ගානේ අපි තෑන්ක්ස් කරන්නවත් පුරුදු වෙන්න ඕන කියන පණිවිඩේ විතරයි මට ගලවා ගැනීම නෙමෙයි. හරි. ඉතින් කමක් නැහැ. ඒත් අර වගේ කෙනෙකුට ඒක පිහියෙන් අනිනවා වගේ වෙන්න පුළුවන් නේ. ඉතින් සර් ගැන මෙහෙම හිතද්දි අයියෝ මේ සර්ට තේරෙන්නේ නැහනේ. තවත් කොහෙද ඕස්ට්‍රේලියා එංගලන්ඩ් එකකින් මට කතා කරපු දෙන්නෙක්ම කිව්වේ ඒගොල්ලෝ බලනවා කිව්වේ ටීවී එකේ. ඉන්ටර්නෙට් සම්බන්ධ ටීවී එක හරහා තමයි ආ බලන්නේ. එතකොට YouTube එක ටීවී එකේ මේ රිමෝට් එකෙන් දාගෙන බැලුවාම එයාට කමෙන්ට් කරන්න බැහැ. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් මම එච්චරම සෙනගක් ඒ තත්ත්වෙන් ඉඳී කියලා මං හිතුවේ නැහැ. නමුත් මට දැන් තේරෙනවා අපිට රටවල් වල බහුතරයක් ඒ වගේ තමයි බලනවා ඇත්තේ. එතකොට ඒ අය කමෙන්ට් කරන්නේ නැහනේ. ඉතින් ඒ විදිහට ගොඩක් අය මට පින් දීනවා, කතා කරලා ගොඩක් ඇප්‍රීෂিয়েට් කරනවා, ඇඩ්මයර් කරනවා, එන්කරේජ් කරනවා, ධෛර්යමත් කරනවා. ඔව් ඇත්ත. මමත් සෑහෙන අපහසුතාව මැද්දේ මේක කරගෙන යන්නේ. උපකරණවල ප්‍රශ්න තියෙනවා, ලයිට්ස් වල, සවුන්ඩ්ස් වල, ඒ වගේම මගේ සාමාන්‍ය මැෂින් එකකින් මම මේවා එඩිට් කරන්නේ. මට එඩිට් කරන්න ගියාම 3-4 පාර මැෂින් එක හිර වෙලා ආපහු රීස්ටාර්ට් කළා තමයි මම ආයෙත් සේව් කරන හින්දා ප්‍රොජෙක්ට් එක ඉතුරු වෙනවා. නමුත් ඕෆ් වෙලා ආයෙ රීස්ටාර්ට් වෙලා එනකම් බලන් ඉඳලා ආයෙත් අර ප්‍රොජෙක්ට් එක ඕපන් කරලා ආයෙ එඩිට් කරනවා. ඉතින් ටික වෙලාවකින් ආයෙත් සමහරවිට ඕෆ් වෙනවා. ඉතින් ওই වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ වගේ දේවල් මැද්දේ කරගෙන යනකොට මට කතා කරලා කීප දෙනෙක් ඇහුවා සර්ටත් වියදමක් තියෙනවනේ මෙතන. හරි. ඇත්ත. ඉතින් මම ෆයිබර් කනෙක්ෂන් හරි data වෙලාව මේ කකුල් දෙක රිදෙනවා හිටගෙන ඉඳලා ඉතින් ලයිට්ස් ඉතින් මේ මට හරි සතුටු හිතුණා මේ එහෙම කතා කරලා ඇහුවා සර්ට පරිත්‍යාගයක් කරන්න සර්ට යමක් කරන්න අපිට අවස්ථාවක් දෙන්න. ඔව් මට ලැබුණා හෝ නොලැබුණා මං ජීවිතේට හිතුවේ නැහැ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් කලිනුත් ඒ වගේ තමයි මිනිස්සු මම හිතලා නැතුව මට ගොඩක් අය උදව් කරලා තියෙනවා ඔය කොරෝනා ටයිම් එකේ. ඉතින් මේත් අපි ඉන්නේ එහෙමයි අවුරුදු 2කට වැඩි කාලයක් දැන් පන්ති නැහැ මොකුත් නැහැ. එහෙම තියෙද්දි සාමාන්‍ය වැටුපට විශාල පිරිසක් උද්ඝෝෂණය පවා කරද්දී ගැන්වීම් නවත්තලා පවා තියෙද්දි මම කිසිම වැටුපක් රජයෙන්වත් කොහෙන්වත් ගන්නෙ නැතුව මම මේ නොමිලේ මේක කරනවා. ඒ මගේ පුද්ගලික අදහස. ඒක මම අර ගුරුවරුත් එක්ක මාව සංසන්දනයක් නෙමෙයි කරේ. එවැනි තත්වයක මම මේ කරන දේ අනිවාර්යයෙන්ම දරුවන්ට වැඩිහිටියන්ට සියලු දෙනාටම වටිනා දෙයක් විය යුතුයි. ඉතින් අපි මේ විශ්වයට මුදා හරින යහපත් දේ වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්න ඕනනේ. ඉතින් ඒ ගැන සතුටුයි. මට කියන්න ඕනුනේ මම කතා කරන කියන දේවල් මට දැනෙන ඒ මොහොතට සමාජය තුලින් මට ඇවිල්ලා තියෙන හැඟීම් එක මගෙන් පිට වෙයි. ඉතින් ඒක නොගැලපෙන අය අහලා හිත රිද්ද ගන්න එපා. ඉතින් මෙතෙක් ඒ ආපු ගමන් මගේ යම් කිසි දෙයක් එහෙම කියවිලා අර හොඳ කෙනෙක්ගේ යහපත් කෙනෙක්ගේ හිත රිදුනා නම් I'm very sorry. Okay. See you next time. Thank you very much.